දරුවනි සුබ සන්ධ්‍යාවක්. ඔයගලන්ට මාව ඇහෙනවද? ඔව් ඇහෙනවනේ. ඔව්. හරි. අපි 32 3 අභ්‍යාසයේ නේද සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ 32 3 අභ්‍යාසය කරාද? ඔව් සර්. ඔව්. අපි ඉක්මනට බලමු මේකේ උත්තර ටික. 32 3 අභ්‍යාසයේ පහත දැක්වෙන එක් එක් අවස්ථා සඳහා දී ඇති දත් ඇසුරින් පරිමාණ රූපයේ ඇඳ AB මගින් දැක්වෙන දිග සොයන්නලු. මේවායේ පරිමාණ රූප ඇඳලා AB මගින් දැක්වෙන දිග සොයන්නලු. දැන් මම හිතනවා ඔයගොල්ලෝ මේවා එකින් එක කරලා ඇති කියලා. පුතාලට පුළුවන් කරපු ඒවායේ ගෲප් එකට දාන්න මම ඒක අවස්ථාව දෙන්නම්. තමන් ඒ ඇඳපු පරිමාණ රූප පුතාලගේ WhatsApp group එකට පින්තූරයක් දාන්න ඒවයේ ඒකට උන්න අවස්ථාව තියෙනවා. අපි ඒකම උත්තර සාකච්ඡා කරගෙන යමු. හැමෝම සම්බන්ධ වෙන්න. මට ඉස්සෙල්ලා මේවයි පරිමාණ රූප ටික දාන්න බලන්න ඕගොල්ලෝ. පුළුවන් අය group එකට දාන්න ඉක්මනට. කොළ පාටයි රතු පාටයිනේ. හා ඉක්මනට දාන්න. කවුරුත් තාම දැම්මේ නැහනේ. චන්දිව් දැම්මද? විනාඩියක් ඉන්න. චන්දි ඔව් දාලා තියෙනවා. ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද තියෙන්නේ? පේනවද චන්දිව් මං ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ? ඔව්. හරි. කො අනිත් අය දාන්න ඉක්මනට තමන් ඇඳපු පරිමාණ රූපවල දාන්නේ නැහැ කියන්නේ ඉතින් ඇඳලා නැහැ කියන එක.
පළවෙනි එකේ පරිමාණය ගත්තේ 190ද 190 190 කියන්නේ 1 සෙන්ටිමීටරයකින් පෙන්නනවා මීටර් 10ක් නේ. ඔව් එතකොට ඔයා මෙතන සෙන්ටිමීටර් 3ක් පෙන්වන්නේ කෝණයේ අංශක 50යි. එතකොට AB සැබෑ දිග මෙතන 3.7ද මැන්නහම එන්නේ 3.7 ගුණ කරනවා 1000න් නැත්නම් කෙලින්ම 3.7 10න් ගුණ කරා නම් ඒත් හරි. ඒ කියන්නේ මීටර් 37යි. හැමෝම කතා කරන්න පළවෙනි එකට ආවේ AB දිග මීටර් 37ද? හ්ම් 36 මීටරයක් වෙනස් වෙන්න පුළුවන්, දශම ස්ථානයක් වෙනස් වෙන්න පුළුවන්. තව කතා කරන්න කෝ හිරුක දුල්නෙත් කෝ 35 වෙනවා කියන්නේ පුතා ගත්ත පරිමාණය කොහොමද? 190ද 19500 කියන්නේ මීටර් 5ක් නේ. මීටර් 5ක්. AB පරිමාණ දුර කීයද ආවේ? අපිට 1.7යි. ඇහෙන්නේ මට. මේ පරිමාණ දුර AB ගේ පරිමාණ දුර කීයද ආවේ? මෙතන ඉඳන් මෙතනට උස සෙන්ටිමීටර 7යි. 7යි. එතන 4ක් 5 35යි. ඔව් ඉතින් මේ ආසන්න අගයක් ආවට ගැටලුවක් නැහැ. ටිකක් ඊට වෙනස් වුණොත් තමයි මෙතන මිනුම් දෝෂ එනවා. පරිමාණ මිනුම් උපකරණ දෝෂ තියෙනවා. මිලිමීටරයක් එහාට මෙහාට වෙනවා කියන්නේ ඉතින් මීටර ගාණක් එහාට මෙහාට වෙනවා. ඉතින් දැන් මේ අවස්ථා තුන ගන්න පුළුවන්. එතනින් එහාට අගයක් ගිහිලා තියෙනවා නම් තමයි නැවත පොඩ්ඩක් පරීක්ෂා කරන්න වෙන්නේ. දෙවෙනි එකට අපි එනවා. දෙවෙනි එක 19500 පරිමාණය අරන් තියෙන්නේ 19500. එතකොට 19500යි කියන්නේ සෙන්ටිමීටරයකින් මීටර් 5ක්. 19500 1 සෙන්ටිමීටරයකින් මීටර් 5ක්. එතකොට චන්දිව් මෙතන කෝණයේ අංශක 35යි. එතකොට මෙතන 4යි. AB කීයද ඇවිල්ලා තියෙන්නේ 2.8යි. AB 2.8යි. එයා 5න් ගුණ කරා. එතකොට 8 වරක් 5 40යි 4ක් ඉදිරියේ 5 දෙක 14යි 14යි දශම ස්ථාන එකක් වෙන් කරා. මීටර් 14යි. නේ මේක 1000න් ගුණ 500න් ගුණ කරලා 100න් බෙදලා කමන්නේ නැහැ. 14 ආවද අනිත් අයට දුවල පුතාලා කතා කරන්න ඉක්මනට 14 10 දාවේ 15ක් ආවා. කමන්නේ තව 14 15 ඒ ආසන්න අගයන් දෙක ගන්න පුළුවන්. මෙතනත් එතකොට අරන් තියෙන්නේ AB 190 පරිමාණය 1 සෙන්ටිමීටරයකින් මීටර් 10ක්.
එතකොට මේ කෝණ අණු මේක ඇඳහම මේක අනිත් පැත්තට පෙන්නලා දාලා තියෙන්නේ නේද? මේක මේ E එක නේද? E එක. මෙතන අපිට ඔව් C සර්. එක මෙතන. 1/500 1 සෙන්ටිමීටරකින් මීටර් 5ක්. ඒක කීයද ආවේ? ඒක කීයද ඡන්දිය ඇවිල්ලා තියෙන්නේ? 36.5 නේ? ඔව් සර්. 36.5. අනිත් වල පුතාලා කියන්න බලන්න 36.5 ආවේ 37. ඔව් ඒක ආසන්නේ ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. තව කොදුවලා කරලා නැහනේ. කරලා තිනවනම් උත්තර දෙනවනේ. දැන් මේ ගණන් හදලා නැහැ. දැන් මම දාන්න කිව්වම එක්කෙනයි ඡන්දිය විතරයි දැම්මේ. අනිත් අය ගණන් හදලා නැතුව ඔහේ බලාගෙන ඉන්නවා ඇති මෙතන. පැතුම් ගණන් හැදුවද? පැතුම් කො සිලුනි ඉන්දීවරි කො කතා කරන්න මේ කො ගණන් හදපුවා දාන්න මේ රූප දාන්න WhatsApp group එකට හරි නැත්නම් උත්තර දෙන්න 34.5 34.5 අන්න එතන ටිකක් ලොකු වෙනසක් එනවා පරිමාණය ගත්තේ කොහොමද එකණු කීයද 1/500 1/500 නම් මේ පරිමාණයමනේ එතකොට ඔයාට පරිමාණ දුර කීයද ආවේ ඒදී 6.9 6.9යි මෙතන 7.3යි එතන පොඩි වෙනසක් තියෙනවා ආයි චෙක් කරන්න දෙන්නම චෙක් කරන්න තව කවුරු හරි ඉන්නවද 1/500ට ගත්ත අය 1/500ට පරිමාණය ගත්ත අය ඉන්නවා සර් කීයද ආවේ නිසලිට මීටර 35යි 35යි ඔයාගේ පරිමාණ දුර කීයද ආවේ සෙන්ටිමීටර 7යි 7යි ඔව් සර් කවුද මේ 6.9 කිව්වේ අරයනේ එතකොට 7.3 6.9 චන්දිව් ආයි පොඩ්ඩක් බලන්න 7.3මද කියලා හරි සර් පොඩි. කෝණ දෙකත් පොඩ්ඩක් චෙක් කරන්න තව කවුරු හරි ඉන්නවද පුතා මේ 1/500ට ඇඳපු අය කො දුල්නෙත් මොකද කට වහගෙන ඉන්නේ මිනුක කතා කරන්න හිරුක දනුල ඉසුල ඇඳලා තියෙනවා නම් කියන්න බලන්න අසිදු සේමිත හතයි දශම තුනද සංදීප් මැන්නද කොහමද
ඔව් සර් දිග නම් එන්නේ 7.3. 7.3. ඔව් මේ 3 ගත්තොත් වෙනසක් තියෙනවා 7.3 6.9 7. කෝණ දෙකත් ආයි චෙක් කරන්න බලන්න. මෙහෙමයි ඉතින් මිලිමීටරයක් දෙකක් එහාට මෙහාට වෙන්න පුළුවන්. තුන් දෙනාම බලන්න ආයි පොඩ්ඩක් චෙක් කරන්න. නැත්තම් මට ඒක ඇඳලා බලන්න වෙනවා කොහොමද කියලා. මේ කිට්ටුව අගයක් තමයි එන්නේ. ඉතින් 7 6.9 7.1 අර 7.3ක් වුණාම ටිකක් ලොකු දුරක් වගේ තියෙන්නේ මේ දෙකත් එක්ක සාපේක්ෂව පොඩ්ඩක් සමහරවිට මේ දෙක වෙනස් වෙලා දන්නේ නැහැ. ඊළඟට අපි එනවා C1 නේ. C1 A හරි B හරි C හරි D එකනේ. D කීයද ආවේ B? D ගේ. 104යි කිව්වා. ඒක මට මෙතන තිරේ පේන්නේ නැහැ නේද? මොකද ඒ? ඔව් සර් මේ යට තියෙන එක. යටද තියෙන්නේ? ඔව් මට කියන්න පුතා ඒකේ උත්තර කීයද ආවේ? 104යි කියලා. 104යි. ඔව් අනිත් අයත් උත්තර දෙන්න බලන්න 104ට ආසන්න අගයක් ආවද? පරිමාණය කොහොමද ගත්තේ පුතා? 190. 190. 1 සෙන්ටිමීටරයකින් මීටර් 10ක්. අනිත් අයගේ උත්තරත් ඉදිරිපත් කරන්න. 102යි මීටර 105යි. 102 105. සර් ඔව් සර් මට ආවේ මීටර් 100යි කියලානේ. 100. ඔයා පරිමාණය කොහොමද ගත්තේ? 190. 190. මට කියන්න පරිමාණ දුර කීයද කියලා? සෙන්ටිමීටර් 10යි. සෙන්ටිමීටර් 10යි. මේගොල්ලන්ගේ 10.4යි. මෙයාගේ 10.2යි. මෙයාගේ 10.5යි. 5යි. ඒවනම් ඉතින් පුතේ මැනලම බලන්න වෙන. ඕගොල්ලොම තමයි පොඩ්ඩක් මනින්න ඕනේ මිනුම් ටික බලන්න ඕන. හරි? මිනුම් ටික ආයි චෙක් කරගෙන මනලා බලන්න. 100ක් වුණොත් එහෙම පහක මෙතන 105ත් එක්ක බැලුවාම ටිකක් ලොකු වෙනසක් එනවා. මොකද 10.5 10 ගත්තාම 0.5ක වෙනසක් කියන්නේ මිලිමීටර් 5ක් නේ. පොඩ්ඩක් චෙක් කරන්න පුතා. නැවත වරක් දෙපාරක් බලන්න කෝණ එහෙම මැනලා. ඒ අපි C එකේ උත්තර D එකේ E ගේ උත්තර ගමු බලන්න. E සංදේව කීයද ආවේ E එක? මෙතන තියෙනවනේ. 190 පරිමාණය. 1 සෙන්ටිමීටරයකින් මීටර් 10යි. එතකොට ඇවිල්ලා තියෙනවා මීටර් 45. මීටර් 45. ඔයගොල්ලන්ට කොහොමද ඒක ආවේ? අනිත් අයට 43යි 43යි. තව උත්තර. ඒ කියන්නේ 4.3ද ආවේ මේ පරිමාණ දුර. ඔව් සර් ඔව්. F එක සංදීප් කීයද ආවේ F එක? F එක සර් ආවේ 19.6යි කියලා. 19.6යි. ඔව් ඒකත් ඔයා ගත්තේ 91 කීයද? ඒක ගත්තේ 19200. 19200 මීටර් 2ක්. ඔව් ඒතර මීටර් 10 පෙන්නන්න ඕනේ මීටර් 5කින්. අනිත් අය කොහොමද? කියන්න පුතා.
මීටර 18යි. 18යි. ඒත් එක අණු 200ද? ඔව් සර්. එතකොට 1.6ක වෙනසක් තියෙනවා. ඕනේ. 18ද? ඔව් සර්. බලන්න චන්දිරු ඒක තායි පොඩ්ඩක් මැනලා ඔන්න මම ඒක අඳින්න කියලා බැලුවේ. ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද තියෙන්නේ ඔයගලන්ට? මම F එක අඳින්න හදන්නේ. F එක හරි? ෂෙයා වෙලා නේද පුතේ ස්ක්‍රීන් එක? හරිද? හරි සර්. ඔන්න මීටර් 10නේ තියෙන්නේ. 1 සෙන්ටිමීටරයකින් අපි මීටර් 2ක් ගන්නවා. ඒ කියන්නේ 1 අණු 200. එතකොට මම මුලින්ම අඳිනවා තිරස් රේඛාව. තිරස් රේඛාව අරගෙන ඊට පස්සේ මම ගන්නවා විහිිත චතුරස්‍රය. අපිට එතකොට ඕනේ සෙන්ටිමීටර් 5ක්නේ 10 දෙකෙන් බෙදුවම 5ක්. සෙන්ටිමීටර් 5ක රේඛා ඛණ්ඩයක් අඳින්න ඕනේ. මම දැනට ඔහොම ඇඳලා ඊට පස්සේ ගන්නවා අඩි රූල.
හරියටම සෙන්ටිමීටර් 5ක් ආවා නේද? හරිනේ සෙන්ටිමීටර් 5යි මෙතනට. ඊට පස්සේ කෝණමානයේ තියලා අංශක 30 කෝණේ අඳිනවා. කෝණමානය. අංශක 30. අංශක 30. ඔතන. නෑනේ මෙතන වැරදුනා. මෙතන තිරස්ව ගන්න ඕනනේ. අවරෝහණ කෝණයනේ. V චතුරස්‍රය අරගෙන මෙතනින් අපි ගන්න ඕන පුතා ඍජු කෝණීව දැන්ට ඔහොම තියලා එතන අපි අඳිනවා ඍජු කෝණී රේඛාවක්. ඊට පස්සේ මෙතන ඉඳලා අංශක 30ක් ගන්න.
කීයද ආවේ මේකේ? චන්දිවි වාට කීයද ආවේ AB? 19.6 පරිමාණ දුර දුරාස 19 sorry 9.8 9.8ක්. මට එන්නේ නම් මේක මම මෙතන හරියටම ගත්තේ 25 නේද? ඕනමයි. මේක හැබැයි ඉතින් හරියටම බලන්නත් බෑ මේ 25 තමයි අරන් තියෙන්නේ නේ 25 නේ තියෙන්නේ 25යි 30යි හරි මෙතන පෙන්නන්නේ 9යි 8යි 9.1 ඕක ඉතින් ගැටලු මතු වෙනවා ඉතින් මේ මිලිමීටර ගණන් තව උත්තරයක් කියන්න බලන්න මේක කීයද ආවේ අනිත් අය උත්තර ඔව් මට ආව 9.2ක්. 9.2 ඒක නම් ටිකක් කිට්ටුවට යනවා. චන්දිව්ගේ 9.8ක් නේද? මගේ වැරද්ද. වැරදිද නේද? මෙතන 30යි 25යි බලන්න. ඒ දෙක හරි. ඒ දෙක හරි. එතකොට 9.8ක්. ඔව් ඉතින් මට මේව බලන්න බෑ පොතත් එක්කම තමයි බලන්න වෙන්නේ. පුතාලා ආයි දෙසරයක් චෙක් කරලා බලන්න. මම දැන් මේ අඳපු විදිහට නම් මට ආවේ 9.1යි. 9.1 මේක පොඩ්ඩක් එහාට ගිහිල්ලා නේද? පොඩ්ඩක් ඒක බලන්න. අනිත් අයගේ උත්තර කිව්වනම් පොඩ්ඩක් අපිට යම් සාධාරණ බවක් ගන්න තිබුණා. වෙලා තියෙන්නේ මේක ඇඳලා නැහැ කට්ටිය. ඇඳලා නැහැ. ආ කියන්න. 9යි. හරි. ඊළඟට ওই විදිහට තමයි ඉතින් G එකත් එහෙම කරන්න තියෙන්නේ. අපි දැනට උත්තර ටික පොඩ්ඩක් චෙක් කරගෙන යමු. මට කියන්න දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න අංක 2. දෙවෙනි ප්‍රශ්නේ කීයද ආවේ? ආරෝහණ කෝණය කීයද ආවේ? චන්දිව් කියන්න ආරෝහණ කෝණය අංශක 60යි. අංශක 60යි. අංශක 60යි. තුන්වෙනි එකේ ඉස්සර වගේ උත්තර ටික අපි බෝඩ් එකට ගමු. 1 3 1 ඉනිමගක දිග කීයද? ඉනිමගේ දිග මීටර් 7යි. මීටර් 7යි. ඔව්. ඉනිමග පාමුල සිට බිත්තියේ පාමුලට ඇති දුර 3.5යි. 3.5යි මීටර්. හතරවෙනි ප්‍රශ්නේ. වේදිකාවේ දිග සුදුසු පරිමාණ රූපයක් අඳ වේදිකාවේ දිග කීයද ආවේ? ඒක අංශය 18.9. 18.9යි ඔව්. මීටර්. ඔව්. පස්වෙනි ප්‍රශ්නේ ඔයගොල්ලන්ට යම් එකක් තියෙනවා නම් කියන්න මම හදන්නම් මේ විදිහට මේ උදව් කරගෙන අඹ ගසේ උස මීටර් 18යි. මීටර් 18යි. මට ආවේ 16යි. චානුකගේ උස නොසලකා හරින්න කියලා කියනවා. හරි 6 වෙනි එකේ උත්තරෙත් කියන්නකෝ පොඩ්ඩක්. 6 කීයද ආවේ? අවම දිග මීටර කීයද? 7.9. 7.9යි. අනිත් අයටත් පුළුවන් උත්තර ඉදිරිපත් කරන්න. 7 8 8 නම් හරි. 8 නම් ඉතින් මේකට ගැලපෙනවනේ. 7 කොඩි කණුවේ උස 15.6යි. 15.6යි. චන්දිව් සර් මේ ආසන්න මීටරයට අහන්නේ. සර් මට ආවේ 8යි කියලා. මේ 15.6 කියන්නේ මේ පරිමාණ දුරද?
අටවෙනි එකේ පරිමාණ උසාවිය 7.8. 7.8. පරිමාණය ගත්තේ කීයද? අනුපාතය මීටර් දෙකක්ද සෙන්ටිමීටර් 1 සෙන්ටිමීටරයකින් මීටර් 2ක්. ඔව් අපි 7 වෙනි ගාන පොඩ්ඩක් බලමු මේ මට්ටමේ. නිදහස් දින ජාතික ධජය එසවීම සඳහා කටයුතු සූදානම් කිරීමට ශිෂ්‍ය නායකයෙක් වන සිතිරට පැවරී තිබිනි. ඒ සඳහා කොඩි කණුවේ උස සෙවීමට ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා කොඩි කණුවේ උස සෙවීමට ඔහුට අවශ්‍ය විය. ඔහු කොඩි කණුවේ සිට මීටර 10ක් දුරින් පිහිටි ගොඩනැගිල්ලේ දෙවන මහලේ සිට අවරෝහණ කෝණය අංශක 20ක් ලෙස ද පාමුල සිට බලන විට අවරෝහණ කෝණය අංශක 50ක් ලෙසද ලැබුණි. මෙම මිනුම් ඇසුරෙන් පරිමාණ රූපය ඇඳීමෙන් කොඩි කණුවේ උස ආසන්න මීටරයට සොයන්නලු. අපි මුලින්ම දල සටහනට යනවා. මුලින්ම දල සටහන. නිදහස් දින ජාතික ධජය එසවීම සඳහා කටයුතු සූදානම් කිරීමට ශිෂ්‍ය නායකයෙක් වන සිතිරට පැවිරී තිබුණි. ඒ සඳහා කොඩි කණුවේ උස සෙවීමට ඔහු අවශ්‍ය විය. ඔහු කොඩි කණුවේ සිට මීටර් 10ක් දුරින් කොඩි කණුවේ සිට මීටර් 10ක් දුරින් පීටි ගොඩනැගිල්ලේ දෙවන මහලේ සිට පීටි ගොඩනැගිල්ලේ දෙවන මහලේ සිට අවරෝහණ කෝණය අංශක 20ක් ලෙසද මුදුන. දෙවෙනි මහලේ ඉඳන් මේ මුදුන පේනවා අවරෝහණ කෝණය අංශක 20ක් විදියට. ඊළඟට දෙවන මහලේ සිට ආනතිමානයේ භාවිතයෙන් මිනුම් ලබා ගත්තේය. එවිට කොඩි කණුවේ මුදුනේ අවරෝහණ කෝණය 20යි පාමුල දෙස බලන විට අවරෝහණ කෝණය 50යි. මේ කෝණය 50යි. ඒ අනුව කොඩි කණුවේ උස අහන්න. අපි ගමු පරිමාණය 1 සෙන්ටිමීටරයකින් මීටර් 2ක්. 1/200. එතකොට දරුවනි අපි අඳින්න ඕන මීටර් 10 වෙනුවට සෙන්ටිමීටර් 5ක රේඛා ඛණ්ඩයක්. සෙන්ටිමීටර් 5ක අපි රේඛා ඛණ්ඩයක් අඳින්න ඕන. මම ගත්ත සෙන්ටිමීටර් 5ක් හරියට. ඊළඟට අපි විහිද චතුරස්‍රය තියලා මෙතන අපිට මහලේ උස දීලා නැහැ. එතකොට කොහොමද ගත්තේ ඔයගොල්ලෝ? දැන් මේක අඳිනකොට දැන් දෙවෙනි මහලේ උස දීලා නැහැ. දෙවෙනි මහලේ උස දීලා නැති හින්දා
මෙතන අංශක 50යි නම් මේ කෝණෙත් අංශක 50ක් වෙනවා. මෙතන ඉඳන් අංශක 50ක් අපි ගන්නවා. ඒ කියන්නේ මෙතන දෙවෙනි මහලේ ඉඳන් බලන එක්කෙනා මේ පාමුල පේන්නේ අංශක 50ක අවරෝහණ කෝණයකින් නම් ඒකාන්තර කෝණය අනුව මෙතන අංශක 50 අපිට ගන්න පුළුවන්. නේ? එතකොට මෙතනින් අපි ගන්නවා අංශක 50. හරියටම. මෙතනින් අපි අංශක 50 ගන්නවා. ඒ කියන්නේ මෙතන ඔන්න. ඊට පස්සේ අපි විහිද චතුරස්‍රය අරගෙන මෙතනින් තියලා ලම්බකේ අඳිනවා S මට්ටම. මෙහෙම අපි S මට්ටම ගත්තා. ඊට පස්සේ මෙතන ආයි අපි ලම්බකේ අඳිනවා. මෙතනින් අංශක 20ක්. ඉතින් අංශක 20ක් අපි ගන්න. 0.10 20. ඒ කියන්නේ මේ කෝණයේ අංශක 20යි මේ කෝණයේ අංශක 50යි. එතකොට මෙතන තමයි ගොඩනැගිලි පොඩි කණුවේ උස. මේ තියෙන AB. දැන් AB ගමු. තුනයි දශම 5යි. නෑ. මෙතන 1යි 2යි 3යි හරියටම 4යි. 4ක් කියනවා. මේ සෙන්ටිමීටර් 4ක්. ඒ කියන්නේ 4 ගුණ කරනවා 2 මීටර 8ක්. පොඩි කණුවේ උස මීටර 8යි. සන්දේව කීයද ආවේ? සර් 4.2. ඔයාලා පරිමාණ දුර 4.2. ඔව් සර්. 4.2. අනිත් පුතා කීයද ආවේ? යාට කිව්වේ 7.8. ඔව්. දැන් මං අදපු විදිය පැහැදිලිනේ මේ. හරියටම මට නම් එන්නේ 4යි. 4යි. 4 එන්නේ. ඉතින් පුංචි දෝෂ එනවා මිලිමීටරයක් එහාට මෙහාට උනට ගැටලුවක් නැහැ. නේ? එතකොට මෙන්න මේක තමයි AB පොඩි කණුවේ උස වෙන්නේ. පරිමාණ උස 4යි 4 දෙකෙන් ගුණ කර 8යි. ඒ 7 වෙනි ගාන.
ආසන්න මීටරයට අහන්නේ මීටරේ උත්තරේ 8 තමයි එන්නේ ඒක. ආසන්න මීටරයට 8 එන්න ඕන නේද චන්දිව එතකොට ඔයාට? ඔව් සර්. එන්න ඕන. අනිත් අයත් උත්තර දෙන්න කරලා තියෙන්න ඕනේ ඉතින්. ඊළඟට මං එනවා 8 වෙනි ගානට. 8 වෙනි ගාන බලමු. ප්‍රශ්න අංක 8. ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගේ උත්තර ටික කියන්න. උත්තර ටික කියන්න. ජනදී උත්තර කියන්න බලන්න 8 වෙනි එකේ. ජනදී ප්‍රවීන් මේ දුල්ලෙත් කතා කරන්නේම නෑ වැඩේ කරලා නෑ ඒකයි ඒ. සද්දේ වහලා ඉන්නේ. ඈ? ඒකට ගණන් ටික හදනකොට බැරි වුණා සර්. ඔව් පොඩ්ඩක් බැරි වුණා ඒක තමයි. පොඩ්ඩක් බැරි වෙලා තියෙනවා. මොකද විවේකයක් නැහැනේ නේ මේ දවස්වල. ඔව් සර්. ඒක තමයි. වෙලාවක් හම්බුනොත් හදන්නකෝ. තනුශ්‍රී දැන්වත් පටන් ගන්න. දැන්වත් පටන් ගන්න හදපු නැති අය. පටන් ගන්න 8 වෙනි ගාන. ඔන්න මම වෙලාව දෙනවා. ඉක්මනට අඳින්න පටන් ගන්න. අර හදපු ළමයින්ට නැත්තම් අසාධාරණයක් වෙන්නේ. මට ආවේ PQRS 13යි මීටර. PQ ඔමින අහන්නේ ඒකේ මොකද්ද? Q සිට A ලක්ෂයට ඇති දුර සහ ඔරලෝසු කණුවේ උස. Q සිට A ලක්ෂයට තියෙන දුර කොච්චරද ආවේ? QA 13යි. ඒකට ආවස 8යි. ඒකට 8යි. ඒකට 8යි. ඔව්. ඊළඟට ඔරලෝසු කණුවේ උස චන්දිව්ගේ උත්තර කියන්නේ සර් මට QA වලට ආවේ 6.8යි. ඔරලෝසු කණේ උසට ආවේ 11.9. 11.9යි. ඔව් සර්. තව මට උත්තර ආවේ ඇහුන්නේ නැහැ පුතා මට ඒක. හා? 13ක්. ඔව් තව උත්තර තියෙනවා නම් කියන්න. මම දැන් අඳින්න ඉස්සෙල්ලා. ඇඳලා නැති අය අඳින්න පටන් ගන්න. හැමෝම සුදු කඩදාසියක් අරගෙන. 12.5යි. කීයද? 12.5යි. QA 8යි. 8යි. තව උත්තර තියෙනවා නම් කියන්න.
සර් කියන්න දුව. QA වලට 5.4යි QA මීටර 5.4යි. ඔරලෝසු කණුවේ උස 11.3යි 11.3යි. 5.4ක් කරකට. ආයි පොඩ්ඩක් ඒක චෙක් කරන්න. සරිස 6.4යි ඒක තමයි. මෙතන එතකොට මම ඔය ඇන්දේ හංසක 60. ඊළඟට මෙතන මීටර් 5ක් කියන්නේ සෙන්ටිමීටර් 5ක් ගන්න ඕන. ඊට පස්සේ එතන ඉඳන් මේ චතුරස්‍රය ගන්නවා අපි මෙතනට. සර් ඔව් කියන්න දුව. කිව්සිට යෙදුන මීටර හා 6.9යි. කිව්සිට යෙදුන මීටර 6.9යි. 6.9යි. ඔරලෝසු කණුවේ උස මීටර 12.3. 12.3යි. ඊළඟට මෙතනින් අංශක 45ක් ගන්න ඕන අවරෝහණ කෝණය ආරෝහණ කෝණය. අංශක 45. එතන ඉඳන් සමාධි වෙනවනේ. අල්ලහැට ගන්න වෙනවා මට. අනිත් පැත්ත ඇඳලා තියෙන්න ඕන දැන්.
මෙන්න මෙතන ඡේදන ලක්ෂ්‍ය ගන්නකොට තමයි ටික කල්පනාවෙන් මෙතනදී අපිට මෙතන ඉඳන් මේ ගන්න වෙන ලම්බකය. මුලින්ම අපි මෙතනට අඳිමු ලම්බකය. දශම මෙතට දික් කරගමු. මෙතන P මෙතන Q. දැන් දිග බලමු. අපෙන් අහන්නේ QA. මෙතන Q. මෙතන A. මෙතන B. එතකොට මෙතන 45යි. මෙතන 60යි. මෙතන 5 සෙන්ටිමීටර්. QA එන්නේ මගේ තියෙන විදිහට නම් 6.8. 6.8යි. QA 6.8යි මීටර්. මෙන්න මේක. 6.8 කිව්වේ කවුද? චන්දි උනේ 6.8යි. ඊළඟට එනවා උසනේ PQ. ඔරලෝසු කණේ උස බලමු. ඔරලෝසු කණේ උස එන්නේ 11.8 හෝ 9නේ. 9 වෙන්නත් පුළුවන්. ඔව් 11.9 හෝ 8. ওই දෙක එක්කිට්ටු යන්නේ. ඔරලෝසු කණුවේ උස එන්නේ 11.9 8 ওই දෙක ගන්න පුළුවන්. දැන් තේරුණාද වැඩි? ওই දෙකේ එකක්. මේක තමයි. 6.9 ගන්න පුළුවන්. 12.3 ටිකක් දුරට වැඩි. 11.9 එන්නේ. දැන් අහන්න ඕන ගැටලුවක්. ඔය විදිහට එන්නේ. අඳ විදිහ බලාගෙන හිටියා තේරෙනවා ඇති. නවවෙනි ගාන. ප්‍රශ්නාංක 9ට අපි එනවා. සීනු කණුවකට මීටර් 3ක් ඈතින් සිටගත් නිරීක්ෂකයෙකුට සීනු කණුවේ මුදුනේ ආරෝහණ කෝණය අංශක 60කින්ද සීනු කණුව පාමුල ආරෝහණ කෝණය අංශක 25කින්ද නිරීක්ෂණය විය. සුදුසු පරිමාණ රූපයක් ඇඳ සීනු කණුවේ උස හා නිරීක්ෂකයාගේ උස සොයන්නලු. නිරීක්ෂකයාගේ උස සොයන්නලු. අපි හිතන්න දෙමු. ඉස්සෙල්ලා උත්තර ටික ගමු. කියන්න දරුවනි. ඔබේ උත්තර. 9 වෙනි ගානේ උත්තර. පළවෙනියෙන්ම කියන්න බලන්න සීනු කණුවේ උස. සීනු කණුවේ උස. ඊට පස්සේ අහනවා නිරීක්ෂකයාගේ උස.
ඔව්. කියන්න චන්දිව් කියන්න උත්තර සීනු කර්ණියුස 6.7යි කියලා ආවේ. 6.7යි. නිරීක්ෂකයාගේ උස 1.4. 1.4යි. ඔතන මේ නිරීක්ෂකයාගේ උස ගන්න වෙන්නේ S මට්ටමට විතරයි නේ. ඔව්. තව උත්තර කියන්න. සර් ඔව් කියන්න දුව. සීනු කණුවේ උස මීටර 6.6යි. 6යි. නිරීක්ෂකයාගේ උස හා මීටර 1.4යි. 4යි. ඒක ඒ උත්තර දෙක ගැලපෙනවා ටිකක්. තව අවස්ථාව. අඳපු නැති අය පටන් ගන්න 9 වෙනි ගාන අඳින්න. පටන් ගන්න ඉක්මනට ප්‍රශ්න අංක 9. ඇඳලා ඉක්මනට කියන්න මට දැන්. පුංචි වෙලාවක් ගමු. දල සටහන මේමනේ නේ දරුවනේ. එතකොට අපි පරිමාණය ගමු. මෙතන මීටර් 3ක් තියෙනවා. 1 සෙන්ටිමීටරයකින්
මීටර භාගයක් ගන්නත් පුළුවන්. එතකොට එන්නේ 1.50. එතකොට මේ මීටර 3 වෙනුවට අපි සෙන්ටිමීටර් 6ක් අඳින්න ඕන. එතකොට අපි මේ විදිහට ගන්නවා එතනට. එතකොට අපි AB කියලා දාගමුකෝ. 6යි. මෙතනින් ගන්න පුතේ මෙහෙමනේ. මෙයා අංශක 25යි නම් මෙතන 25යි. මෙතනිනුත් අපි අඳ ගන්නවා ලම්බ රේඛාවක්. ඔව්. ඊට පස්සේ ඕනමානේ ගත්ත මෙතනින් අංශක 25 වෙන් කරගන්න. අංශ 25. අංශක 25ක්. දැන් ඊට පස්සේ අංශක 60. දැන් අහන්නේ නිරීක්ෂකයාගේ සීනු කණුවේ උස. සීනු කණුවේ උස බලන්න නම් මේ තමයි කණුවේ උස.
කණුවේ උස එනවා මගේ අගේ අණුව අපුට උඩට එන්න ඕනේ. 12යි 13.5ක් 13.5 සෙන්ටිමීටර් ගුණ කරනවා භාගයයි මීටර්නේ අපි ගත්තේ. මේක දෙකෙන් භාගෙන් ගුණ කරනවා. 13.5 දෙකෙන් බෙදෙනවා. දෙවරක් 6 12යි ඉතුරු 1යි දශම 15යි කියන්නේ 1000. 7 14 ඉතුරු 1යි 10යි. 6.75යි. ඒ කියන්නේ 6.7ක් වගේ තමයි. 7ක් හෝ 8ක්. ඔන්න ඔහොම. 6ක් ගන්න පුළුවන්. හරි. ඔන්න ඕක ඒතකොට කණුවේ උස එන්නේ එහෙමයි. කණුවේ උස. මෙතන අංශක 60ක ආරෝහණ කෝණයක්. මෙයා BC කියලා ගමු. මෙයා අංශක 25ක කෝණයක්. මෙතන අපි එතකොට ගමු A B C D කියලා. ඊළඟට අපිට BC මෙතන මේ S මට්ටමේ උස වෙනකන් තමයි මෙයාගේ ගන්න පුළුවන්. එතකොට දරුවනි මෙතන අංශක 90 එනවා මෙතන ඍජු කෝණේ. මෙතන එතකොට අපි ওই විදිහට උස හොයමු. එතන එන්නේ හරියටම එකයි දශම දෙකක් වගේ එනවනේ. ඔව් 2.2ක් නෑ 2.7ක්. මෙතන 5යි 6යි 7යි 2.7ක් එනවා. එතකොට 2.7යි එයා භාගෙන් ගුණ වෙනවා. 2.7 දෙකෙන් බෙදෙනවා 1.3යි. දෙවර 3 6 ඉතුරු 1යි 10යි 5යි. 1.3යි 5යි කියන්නේ 1.4ක් තමයි පළවෙනි දශම ඉලක්කමට. 1.4. මේ උත්තර දෙක හරි. මේ ටික ගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔහොමයි. මෙතන ලියවෙන්න ඕන පුද්ගලයාගේ උස. මෙතන එන්න ඕනේ කණුවේ උස. සීනුවේ උස. සීනු කණුවේ උස. ඔය විදිහට පරිමාණ රූපේ ගොඩ නැගෙන්න ඕන. කාටරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඔය අපි පරිමාණ රූප සම්බන්ධව තමයි සාකච්ඡා කරේ. දැන් අපිට එන්න තියෙනවා අසමානතා වලට. අසමානතා සම්බන්ධව තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ නේ. අපි සර් කියන්න පුතේ. සර් මේ අර කලින් දවස් මේ අභ්‍යාසික භාගයක් තව ගණන් 4ක් අරකේ තියෙනවනේ. එදා අර ගාන මේ ඒක නම් දත්ත වැරදීමක් තියෙන මම තව හොයලා බැලුවා. ඒක මේ අර අර්ථකථනයට අනුව නම් ගොඩනගන්න බෑ. මම ඒක බ්‍රහස්පතින්ද අපි සාකච්ඡා කරමු. ඒ ගණන් ටික කවුද සෙනසුරාදාට ඒ ජ්‍යාමිති ගණන් ටිකට යමු. හරි? බ්‍රහස්පතින්දා නේද ගැටලු සාකච්ඡා කරන්න තියාගන්න. අද දැන් අපිට තව එක පාඩමයි නේද තියෙන්නේ? අසමානතා නේද? ඔව්. දැන් අද සම්බන්ධ වෙලා ඉන්නවනේ. අපි මේ අසමානතා පාඩමට යමු. වැඩි මේ දැන් ඉතුරු කාලේ ලියන්න මාතෘකාව අසමානතා කියලා. VG අසමානතා. VG අසමානතා.
අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ පාඩම විතරයි නේද? තුන්වෙනි වාරේ. ඔව් සර්. බීජීය අසමානතා. ඉස්කෝලේ කොහමද දැන් දුල්නෙත් යනවද ඉස්කෝලේ? දවස් 2යි තිබ්බේ සර්. දවස් දෙකේම මැත්ස් දෙකක් තිබ්බා යන්න බැරි වුණා. right. බීජීය අසමානතා. චන්දිවිලයි කොහමද? මට තියෙන ඊළඟ සති. දැන් අපේ මාතෘකාව බීජීය අසමානතා 10 ශ්‍රේණියේ අවසාන මාතෘකාව අපිට තියෙන්නේ මූලධර්ම වශයෙන් හඳුනා ගන්න ගැටලු හදන්න තියෙනවා ජ්‍යාමිතිය ගණන් ටික ඒක අපි සෙනසුරාදා සාකච්ඡා කරලා අවසන් කරමු ඊට පස්සේ අපිට පේපර්ස් වලට යන්න පුළුවන් බීජීය අසමානතා අසමීකරණ කියලා කියනවා මෙතනදී පුතා සංකේත තමයි මෙන්න මේ සංකේත ටික පිළිබඳව ඕගලන්ට අවබෝධයක් තියෙන්න ඕන. මේකට කියන්නේ විශාල කියලා. නැත්නම් වැඩි කියලා කියනවා. මේකට අපි කුඩා කියලා කියනවා නැත්නම් අඩු කියලා කියනවා. මේකට අපි කියනවා වැඩි හෝ සමාන කියලා. මේකට කියනවා අඩු හෝ සමාන කියලා. ඔන්න. අවශ්‍යය සටහන් කරගන්න පුළුවන්. ඊළඟට අපි අසමානතාවයක් කියවන විදිය අපි දැන් මේම ගත්තොත් මේක කියවන විදිය තමයි x අගය 3ට වඩා වැඩිය. x අගය 3ට වඩා වැඩි. එතකොට මෙහෙම આવොත් x අගය 3 හෝ ඊට වඩා වැඩිය. හැමතිස්සෙම වම් අත පැත්තේ ප්‍රමාණය තමයි අපි දකුණු අත පැත්තේ ප්‍රමාණයත් එක්ක සසඳයි. x අගය 3 හෝ ඊට වඩා වැඩි. එතකොට x අගය 3 වෙන්නත් පුළුවන් ඊට වැඩි අගයන් වෙන්නත් පුළුවන්. ඒක තමයි එහෙම. ඊට පස්සේ අපි බලමු අසමානතාවයක් විසඳා විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන විදිය. මේ ටික ඔයගොල්ලෝ ලියා ගන්නකො දැනට.
හරිද? අපි දැන් ගැටලුවක් බලමු. හොඳයි. අපිට කියනවා පුතා මේ වගේ අවස්ථාවක්. x එකතු කිරීම දොළහ අඩු හෝ සමානයි 15. අසමානතාවය ඔබත් මාත් එක්ක ලියන්න. අසමානතාවය පළවෙනිම එක විසඳන්න. දෙවෙනි එක x ට ගත හැකි නිකිලමය විසඳුම් කුලකය. විසඳුම් කුලකය ලියා දක්වන්න. තුන්වෙනි එක ඒවා සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. ඒවා සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. හයි විනාඩි දෙකක් දෙන්න කරන්න බලන්න.
හරිද දරුවනි? ඔන්න බලන්න කරන විදිය. x එකතු කිරීම 12 15ට වඩා අඩු හෝ සමානයි. එතකොට අපි කරන්නේ x තනි කරගන්න නම් මේ දෙපැත්තෙන්ම පුතා 12 ගානේ අඩු කරනවා. අසමානතාවයක දෙපස එකම ගානක් ඝන ගානක් අඩු කරා කියලා අසමානතාවයේ ලකුණ මාරු වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ලකුණම තමයි. දැන් මේ 12ට 12 ඉවත් වෙනවා. 15න් 12ක් අඩු කරාම 3යි. ඔන්න ඔහොම. ඒ කියන්නේ x ගේ 3 හෝ ඊට අඩුයි. දැන් මෙතන අපිට කියනවා නිකිලමය විසඳුම්නේ. නිකිලමය විසඳුම්. එම නිසා අපිට x ගේ විසඳුම් කුලකේ ලියන්න පුළුවන්. කොහොමද? දැන් මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ, මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 හෝ 3ට අඩුයි කියන්නේ 3 එනවා, 2 එනවා, 1 එනවා, ඊළඟට බිංදුව, ඍණ 1, ඍණ 2 ওই විදිහට මේකේ විසඳුම් කුලකේ එනවා. අපරිමිතයි. නේ? මේක සංඛ්‍යා රේඛාවක දක්වන්න කිව්වහම අපි කරන්නේ මෙහෙමයි. එතකොට සංඛ්‍යා රේඛාව අපි අඳිනවා මේ විදිහට. සමාන පරතර ගන්නේ ඔය විදිහට සමාන පරතර ගන්නවා. ඊට පස්සේ මෙතන විසඳුම් පටන් ගන්නේ 3න්නේ. එහෙනම් අපි මෙතන විසඳුම් නොවන පැත්තක් තියෙන්න ඕන. මම මේ හරියෙන් 3න් පටන් ගන්නවා. 3 2 1 බිංදුව ඍණ 1 ඍණ 2 කියලා දැම්මා. මෙතන 3 4 5 6 7. දැන් මේකේ අපි විසඳුම් මාක් කරනකොට 3 විසඳුමක් 2 විසඳුමක් 1 විසඳුමක් බිංදුව විසඳුමක් ඍණ 1 විසඳුමක් ඍණ 2 විසඳුමක් එතනින් එහාට තියෙන ඒවත් විසඳුම්. ඔන්න ඔය විදිහට තමයි මාක් කරන්නේ. බලන්න ඔබ හරිද කියලා. පැහැදිලිද? ඒ මගේ පළවෙනි ගැටලුව ඔබට දුන්නා. අපි දෙවෙනි ගැටලුවට යමු. හරි? අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ඉක්මනට. දෙවෙනි ගැටලුව මේ විදිහට. ප්‍රශ්න අංක 2 ඍණ 2x ධන 1 අඩු හෝ සමානයි 5 යන අසමානතාවය 1 විසඳන්න. 2 විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න. විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න. ඔබට අවස්ථාව දෙනවා. කල්පනාවෙන් කරන්න.
හරිද? කොහොමද? එතකොට එන්නේ දරුවනි ඍණ 2x එකතු කිරීම 1 5ට අඩු හෝ සමානයි. ඍණ 2x එකතු කිරීම 1 5. දැන් අපි කරන්නේ දෙපැත්තෙම එකක් අඩු කරනවා. අඩු කරා කියලා අසමානතාවය ලකුණ මාරු වෙන්නේ නැහැ. මේ ධනයකට ඍණ එක ඉවත් වෙනවා. ඍණ 2x 5න් එකක් 4යි. අඩු හෝ සමානයි. දැන් ඍණ 2x මෙතන 4. අපි ඊළඟ පියවර එනවා මේ දෙපැත්තම අපි ඍණ දෙකෙන් බෙදනවා. ඍණ දෙකෙන් බෙදනකොට අන්න මොකද වෙන්නේ? ධනාගයක් ඍණාගයෙන් බෙදනකොට මේ අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. මුල් අසමානතාවයේ ලකුණ මාරු වෙන ඕන්න ඔහොම. ඍණ දෙකට ඍණ දෙක. ඔහොම. ධනයි ඍණයි ඍණ 4 දෙකෙන් බෙදුවාම 2. ඔන්න ඔහොම වෙනවා. ඒ කියන්නේ x යාගේ ඍණ 2 හෝ ඊට වැඩි. ඍණ 2 හෝ ඊට වැඩි. දැන් අපිට විසදුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න තියෙන්නේ. විසදුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න කිව්වොත් අපි මොකද කරන්නේ? මේකේ පූර්ණ සංඛ්‍යාත්මක විසදුම් කියන කාරණාවක් පෙන්නලා දීලා නැහැ. පූර්ණ සංඛ්‍යාත්මක විසදුම් කියලා දීලා නැහැ. ඔය විදියට. පූර්ණ සංඛ්‍යාත්මක විසදුම් කුලකය. එතකොට මෙතන ඍණ 2 හෝ ඊට වැඩි ඍණ 2 හෝ ඊට වැඩි ඍණ 2 මෙතනින් දැම්මොත් ඊට පස්සේ මෙතන ඍණ 1 බිංදුව 1 2 3 මෙතන එනවා ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 එතකොට මෙතනදී දරුවනි ඍණ 2 ඍණ 2ේදී අපි රවුමක් ඇඳලා ඍණ 2 විසඳුමක් වෙන හින්දා අපි ඍණ 2 මෙතනදී පාට කරනවා. ඊට පස්සේ ඍණ 2ට වඩා වැඩි පැත්ත. ඍණ 2ට වඩා වැඩි පැත්ත තමයි විසඳුම් කුලකයේ වෙන්නේ. ඒ කියන්නේ එහෙනම් මෙන්න මෙහෙම. නෑනේ. ඍණ 2ට වඩා වැඩි පැත්ත මේ පැත්තට එන්න. ඕන්න. ඊහිස වෙනකන් අඳුර වෙනවා. ඊහිස වෙනකන් අඳුර වෙනවා. ඔය විදිහට. ඍණ 2 හෝ ඊට වැඩි. බලන්න ඔබේ උත්තරත් මේකත් එක්ක ගැලපෙනවද කියලා. බලන්න. ඒ අනුව ඔයගොල්ලන්ට දැන් පුනරීක්ෂණ අභ්‍යාසය කරන්න පුළුවන් අනිවාර්යෙන්. පුනරීක්ෂණ අභ්‍යාසයේ තව ගැටලුවක් අපි බලමු. පස්වෙනි ගාන මම ගන්නම් පුනරීක්ෂණ අභ්‍යාසයෙන්. මේක කාට හරි ලියා ගන්න ඕනද? ඔව්. අර කලින් ගානේ සංඛ්‍යා රේඛාවේ ලකුණු කරනකොට දැන් ගානේ කරා වගේ කරන්න බැරිද? දැන් කරා වගේද? ඔව් සර් අර එකින් එකට පාට කරන්නේ නැතුව ඍණ 2 විතරක් පාට කරලා කෙලින්ම එතනදී ඒක තමයි මම මේ ගැටලු දෙකම ගත්තේ එක ළඟට ඒ වෙනස පෙන්වන්න. නිකිලමය විසඳුම් කිව්වහම පුතා නිකිලමය විසඳුම් නේ ඉස්සෙල්ලා ඇහුවේ. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් විතරයි විසඳුම් වෙන්නේ. ඉස්සෙල්ලා ගැටලුවේ නිකිලමය විසඳුම්නේ අපි කතා කරේ. මේක නෙවෙයි කියන්නේ. මේ නිකිලමය විසඳුම්. එතකොට මේක මේ සංඛ්‍යා රේඛාව මේක නෙවෙයි එන්නේ. එතකොට මේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් තමයි එන්නේ. මම බැලුවේ මේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් ටික තමයි එන්නේ. එතකොට අර වගේ කරන්න බෑ. දැන් අපි කතා කරපු එකේ නිකිලමේ විසඳුම් නෙවෙයිනේ. දැන් කතා කරපු එකේ නිකිලමේ විසඳුම් නෙවෙයි සියලුම විසඳුම් වෙනවා. ඒතර පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් වගේම ඒ අතර තියෙන දශම ඔක්කොම එනවා.
මේ වගේ එකක් මේ වගේ මේක විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්නේකොත් මේ විදිහටයි. නිකිල මේ විසඳුම් දක්වන්නේකොත් වෙන වෙනම ඒක අඳුරු කරන්න ඕන පෙන්වන්න ඕන. පැහැදිලිද දුව? ඔව් සර් thank you. ඔව්. අපි තව එක ගැටලුවක් බලමු. ඒ තමයි x එකතු කිරීම 1 sorry x එකතු කිරීම 3 එකට වඩා වැඩි හා 2x අඩු හෝ සමානයි 12 අසමානතා විසඳා අසමානතා දෙකම තෘප්ත කරන සියලුම විසඳුම් අසමානතා දෙකම තෘප්ත කරන සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. කරන්න බලන්න. මේ ගාන හදන්න හැමෝම ඉක්මනට ඉවර නම් කියන්න.
ඉවරයි සර්. ඔව්. එතකොට කොහොමද ඉන්නේ? මේ අසමානතා විසඳා අසමානතා දෙකම තෘප්ත කරන සියලු විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. දැන් x ධන 3 එකට වඩා වැඩි. එතකොට අපි දන්නවා x ධන 3 දෙපැත්තෙන්ම අපි 3ක් අඩු කරනවා. මුල් අසමානතාවයේ ලකුණ මාරු වෙන්නේ නැහැ. ධන 1කින් ඍණ 3 කියන්නේ ඍණ 2යි. එතකොට x කියාගේ ඍණ 2කට වඩා වැඩි. 2x අඩු හෝ සමානයි 12. එතකොට අපි මොකද කරන්නේ? දෙපැත්තම දෙකෙන් බෙදනවා. අඩු හෝ සමානයි. දෙකට දෙක ඉවත් වෙනවා. 12 දෙකෙන් බෙදුවම 6යි. අඩු හෝ සමානයි. එතකොට මේ 6 හෝ ඊට අඩුයි. මේ ඍණ දෙකට වැඩි. එතකොට මේ දෙකටම අදාළ පොදු විසඳුම් වෙන්නේ පොදු විසඳුම් ඍණ දෙකට වැඩි නම් ඍණ 3 ඍණ දෙකට වැඩි. ඍණ දෙකට වැඩි නම් එන්නේ ඍණ 1 බිංදුව 1 2 3 4 5 6ට අඩුයි නේ 6ට අඩුයි 6ත් එක්කම ඔන්න ඔක තමයි විසඳුම් කුලකයේ වෙන්නේ මේ විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. එතකොට අපි මේ විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරොත් ওই විදිහට අපි ගන්නවා අනිවාර්යයෙන්ම සංඛ්‍යා රේඛාව තුල විසඳුම් නොවන අවස්ථාත් අපි මේ පෙන්වන්න ඕන. විසඳුම් නොවන අවස්ථා. අපි මෙහෙම ගත්තාම ඔව් අර දෙකෙන් බෙදද්දී ඒකේ අසමානතා ලකුණේ පැත්ත මාරු වෙන්නේ නැද්ද? ඇයි ඍණ දෙකෙන් නෙවෙයිනේ පුතා බෙදන්නේ. ඍණාගයකින් බෙදනකොට තමයි මාරු වෙන්නේ. තේරුණාද? ඍණාගයකින් බෙදනකොට හා ඍණාගයකින් ගුණ කරනකොට තමයි මුල් අසමානතාවයේ ලකුණ මාරු වෙන්නේ. ධනාගයකින් බෙදනකොට ගුණ කරනකොට මාරු වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් මාරු වෙනව නේද? අනිවාර්යයෙන්. දැන් මේව ඍණ 2x ඍණ 12 කියලා තිබුණා කියමුකෝ. එතකොට මේක ඍණ 2කින් බෙදනකොට ඍණාගයකින් බෙදනකොට අනිවාර්යෙන් මුල් අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. තේරුණාද? හරි සර් thank you. ඒක ඔයාලට චෙක් කරගන්න පුළුවන් ඕනනම් අගයක් දාලා ඍණාගයකින් බෙදලා බලන්න අසමානතාව ලියලා. එතකොට මේකේ විසඳුම් කුලකේ අපි මාක් කරොත් විසඳුම් පෙන්නනකොට දැන් මේක අපිට මෙතන ඍණ 1කින් තියෙන විසඳුම් අපි මෙතන ර්ණ 1 දැම්මොත් එතකොට ඍණ 1 බිංදුව 1 2 3 4 5 6 7 8 9 කියලා ගමු. මෙතන ඍණ 2 ඍණ 3 ඍණ 4. එතකොට මේකේ මාක් වෙනවා ඍණ 1 විසඳුමක් වෙනවා බිංදුව විසඳුමක් වෙනවා 1 2 3 4 5 6 ඔන්නෝමයි එන්න ඕන. පැහැදිලිද? සර් ඔව් කියන්න පුතා. සර් ඕකේ සියලුම විසඳුම් කිව්වහම මේ නිකිලද ගන්න වෙන්නේ? ඔව් එතනක් තියෙනවා ගැටලුවක් නේ. මෙතන කියලා නෑ නේද පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් කියලා. ඒක තමයි. අසමානතා දෙකම තෘප්ත කරන සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවට. ඔව් චන්දිව් ඔයා හරි. ඔයා කිව්ව එක මෙතන සියලුම විසඳුම් කිව්වහම පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් විතරක් නෙවෙයි. සියලුම විසඳුම් කිව්වහම මෙතන පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් විතරක් නෙවෙයි. එතකොට මෙහෙම එන්න ඕන නේ. එතකොට පුතා කිව්ව එක හරි. මෙතන අර වගේ තමයි මාක් කරන්න ඕනේ. මෙන්න මෙහෙම. මෙතන අපිට එනවා ඍණ 1 මේක හැබැයි කියන්නව නේද විසඳුම් කුලකේ ලියන්න කියලා. මම ලියන්න කිව්වද? අසමන්ත සීල නෑ මමනේ වරද්දගත්තේ මෙතන මේ විසඳුම් කුලකේ ලියන්න නෑනේ. මම මේ නිකිල මේ විසඳුම් ටිකනේ ලියලා තියෙන්නේ. මේක නෑ පුතා ලියන්න.
මේ ටික නෑ. පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් ලියන්න කියලා නෑනේ. එතකොට මාක් කරන්නේ මෙහෙම. මගේ වැරද්දක් වුණා එතන. ඍණ දෙක මෙතනින් රවුම ඇඳලා පාට කරන්නේ ඍණ දෙකට වැඩි පැත්ත මෙහෙට මේ පැත්තට යනවා. ධන 6 ඇඳලා පාට කරනවා. 6 විසඳුම 6ට අඩු. එතකොට මෙන්න මේ ටික තමයි එන්නේ. ඔන්න ඔය ටික. ඔන්න ඔය ටික. ඍණ දෙකට වැඩි ධන 6 හෝ ඊට අඩු. සුද්ධ කරන සියලුම විසඳුම්නේ. එතකොට ඒකේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් විතරක් නෙවෙයි. ඔන්න ඔහොමයි. හරි. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් පුනරීක්ෂණ අභ්‍යාසයේ අපි 5 වෙනි ගාන කරේ ඉතුරු ගණන් ටිකත් හදන්න 25 එක අභ්‍යාසයක් හදන්න උත්සාහ කරන්න. බැරි කමක් නැහැ. 25 එක අභ්‍යාසය. සෙනසුරාදා අපි අර ජ්‍යාමිති ගැටලු ටික ඉතුරු ටිකක් සාකච්ඡා කරාට පස්සේ අපිට එතකොට විෂය නිර්දේශය අවර්ණය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කොහොමත් ඔයගොල්ලන්ගේ 3 වෙනි වාර විභාගයක් දෙසැම්බර් මාසයේ පවත්වන්න බෑ. නේ එතකොට අපිට විභාගයට හොඳට සූදානමක් හදාගන්න පුළුවන් දීන තත්ත්වයන් එක්ක. ඔයගොල්ලන්ගේ උනන්දුව තමයි වැදගත් වෙන්නේ. අද මම දානවා ඔයගොල්ලන්ට මේ අද ඔයගොල්ලන්ට මම ප්‍රශ්න පත්‍ර පොතක් දාලා ඇති නේද? දැම්මේ නැද්ද? පේපර්ස් පොතක් දානවා. ඒ පේපර්ස් පොතේ ඊට පස්සේ ගණන් ටිකක් හදන්න පුළුවන්. හරි? ඒකේ තියෙනවා 3 වෙනි වාරය මුළු අවුරුද්දටම අදාළ ප්‍රශ්න පත්‍ර ආකෘති ප්‍රශ්න පත්‍ර ඒ ටික හදන්න පටන් ගන්න. ඊට සමගාමීව පාඩමෙන් ප්‍රශ්න තියෙනවද? නෑ පාඩමෙන් පාඩමට නෙවෙයි වාර විභාග ප්‍රශ්න O level විභාගයේ මොඩල් එකට තමයි තියෙන්නේ. හරි? මම ඒක මේ දාන්න. දැම්මේ නැද්ද මීට ඉස්සෙල්ලා මම? 9 පන්ති එකද දැම්මේ මට. මතක හැටියට නෑ. ඕනේ 9 පන්ති එක දාලා ඇත්තේ. මම දැන් තව පොඩ්ඩකින් දානවා. පන්ති ඉවරෙච්ච ගමන්. හරි? ඒ ගණන් හදන්න පටන් ගන්න. පේපර්ස් එහෙම කරන්න ඒකේ. හැබැයි උත්තර තියෙනවා උත්තර බලන්න යන්න එපා. හරි? හෘද සාක්ෂියට එකඟව වැඩේ කරන්න උත්තර බලන්න යන්න එපා. පේපර්ස් කරලා සූදානම් කරගන්න අමාරුව මාක් කරගන්න. කරාට පස්සේ උත්තර බලලා ලකුණු කවර ගන්න පුළුවන්. හදන්න ඉස්සෙල්ලා උත්තර බලන්න නම් යන්න එපා. මම හිතනවා බුද්ධිමත්ව ඒ වැඩේ කරයි කියලා නිකන් උත්තරේ බලලා ඒක පිටපත් කර ගැනීම නෙවෙයි වෙන්න ඕනේ. හරි? හරි එමනම් දරුවෝ. එහෙනම් අපි නැවත සෙන්සුරාදා මුණ ගැහෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. good night පරිස්සමෙන්. අයිබෝවන් සර්. thank you sir. බුදු සරණයි sir. සරණයි. good night sir.